සුබ දවසක් වේවා සියලු දෙනාටම. දයාබර දරුවනි දැරියනි සිසිර ඇකඩමි YouTube එඩියුකේෂන් channel එකට මම ඔයගොල්ලෝ සියලු දෙනාම ඉතාමත්ම සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අද දිනේ මම ඔයගොල්ලොත් එක්කලා කතා කරන්නට සූදානම් වෙන්නේ මම කලින් වීඩියෝවක් ඉදිරිපත් කළා න්‍යාස පිළිබඳව. ඒකේ දෙවෙනි අදියර. මෙහිදී මම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ න්‍යාස දෙකක් එකතු කරන්න නම් ඒකේ තිබිය යුතු අවශ්‍යතා සහ එකතු කිරීම අඩු කරනකොට ಗುಣ කිරීමේදී මෙන්න මේ කාරණා පිළිබඳව. බලමු අපි කතා කරලා න්‍යාස එකතු කිරීම හා අඩු කිරීම හා ಗುಣ කිරීම. න්‍යාස දෙකක ඝණයන් සමාන වූ විටදී පමණක්. බලන්න න්‍යාස දෙකක ඝණයන් සමාන වූ විටදී පමණක් එකතු කිරීමයි අඩු කිරීමයි කරන්න පුළුවන්. එතකොට අපිට න්‍යාස දෙකක් එකතු කරනවා නම් හෝ අඩු කරනවා නම් ඒ න්‍යාස දෙකේ ඝණයන් සමාන වෙන්න ඕනේ. ඒතර මේ න්‍යාසයක ඝණය කියන එක මම මගේ පළමු වීඩියෝවේදී part 1 යටතේ මම ඔයගොල්ලන්ට කියලා දුන්නා. ඝණයන් සමාන වෙන්න ඕනේ. නැත්තම් අඩු කරන්න බෑ. ඝණයන් දෙක වෙනස් නම්. අපි බලමු ඉස්සෙල්ලම මේ බලන්න දැන් මම න්‍යාස දෙකක් එකතු කරන්නයි සූදානම. දැන් මේකේ පේලි දෙකයි තීරු දෙකයි. මේකෙත් පේලි දෙකයි තීරු දෙකයි. එහෙනම් මේ න්‍යාස දෙකේ ඝන දෙක සමානයිනේ. දෙවරක් දෙක නෙන්නේ. එතකොට අපිට මේක එකතු කරන්න පුළුවන්. මේකේ අනුරූප අවයව එකතු කරනවා කියලා කියන්නේ. දැන් බලන්න මේ දෙක කියන අවයවයට මේකේ අනුරූප අවයවය වෙන්නේ 3. ඒ වගේම මේ 3 කියන එකට අනුරූප අවයවය වෙන්නේ 2. මේ 1 කියන එකට අනුරූප අවයවය වෙන්නේ 5. මේ 4 කියන එකට අනුරූප අවයවය වෙන්නේ මේකේ 3. ඔන්න විදිහටයි හරිම පහසුයි. දැන් එහෙනම් මම කරන්න සූදානම මේ 2යි 3යි එකතු කරලා ඉස්සෙල්ලම ලියනවා. ඊළඟට 1යි 5යි එකතු කරලා ඉස්සෙල්ලම ලියනවා. ඉතින් කෙලින්ම එකතු කරලා උත්තරේ දාන්න පුළුවන් ඕගොල්ලන්ට. හරිද? ඊළඟට 1ට 5ක් එකතු කරලා. මෙතන 3ට 2ක් එකතු වෙන්න ඕනේ. මෙතන 4ට 3ක් එකතු වෙන්න. හරිම පහසුයි. එතකොට අපිට උත්තරේ එනවා අපේ පිළිතුරු න්‍යාසයේ හැටියට මෙතන 5ක් එනවා. මෙතනත් 5ක් එනවා. 1යි 5යි 6යි 4යි 3යි 7යි. එතකොට මේක තමයි අපේ මේ න්‍යාස දෙක එකතු කරාම උත්තරය පිළිතුරු න්‍යාසය. ඊළඟට බලන්න න්‍යාස දෙකක් අඩු කිරීමේදීත් කරන්නේ අර අනුරූප අවයව අඩු කිරීම. ඉතින් අපි බලන්න මෙතනදී අපිට කරන්න වෙන්නේ 5න් 3ක් අඩු කරන්න ඕනේ. මෙතන ගන්න 8න් 2ක් අඩු කරන්න ඕනේ. පැහැදිලිද? ඊළඟට 4න් 2ක් අඩු කරන්න ඕනේ. මෙතන 4න් 2ක් ඊළඟට 6න් 1ක් අඩු කරන්න ඕනේ. ඔයගොල්ලන්ට මේවා අඩු කරලා කෙලින්ම ලියන්නත් පුළුවන් මේ පහසු තැන්වලදී. 5න් 3ක් අඩු කරාම 2යි, 4න් 2ක් අඩු කරාම 2යි, 8න් 2ක් අඩු කරාම 6යි, 6න් 1ක් අඩු කරාම 5යි. මේ විදිහට අපිට මේ න්‍යාස දෙක අඩු කරලා ඔයගොල්ලන්ට පුළුවන් නම් අර කෙලින්ම ලියන්න. එහෙම ලියන්න පුළුවන්. හැබැයි පරිස්සමෙන් මම දැන් තව ගැටලු සාකච්ඡා කරනවා. අපිට එකපාර සමහරලාට එහෙම ලියා ගන්න බැරි වෙන අවස්ථා වෙනකොට අපිට පැත්තක අපිට සුළු කරලා ගන්න වෙනවා. මම අපි මේ වගේ ගැටලු සාකච්ඡා කරනවා. මෙතන එකතු කරනකොට මේ විදිහට අඩු කරනකොට මේ විදිහට කරමු අපි. හරි? බලමු එහෙනම් තවදුරටත් කතා කරලා. අපි බලමු න්‍යාස දෙකක් එකතු කරනකොට අපිට පොඩ්ඩක් ගැටලු සාගත තැන් මෙන්න මේ වගේ තැන එකක් ගැන අපි පොඩ්ඩක් කතා කරලා බලමු. බලන්න ළමයි ධන 8යි ධන 5යි එකතු කරාම. දැන් ධන සංඛ්‍යාවක් කියන්නේ දකුණු පැත්තට ගමන් කරන්නේ. ඍණ සංඛ්‍යාව වම් පැත්තට. ඒතර බලන්න දැන් ධන 8ට එකතු කරන්න ඕනේ ධන 5ක්. එතකොට දකුණු පැත්තට ධන 8 කියන්නේ දකුණු පැත්තට 8ක් ගිහිල්ලා ආයේ එතන ඉඳලා දකුණු පැත්තටම 5ක් යනවා. එතකොට ඔක්කොම දකුණු පැත්තට 8යි 5යි 13ක් ගිහිල්ලා ධන 13යි උත්තරේ. උත්තරේ ධන 13යි. හරිද? ඊට පස්සේ මෙතන බලන්න එකතු කරන්න තියෙන සංඛ්‍යා දෙක
ඍණ 8ට එකතු කරන්න තියෙන්නේ ඍණ 5. ඒ කියන්නේ වම් පැත්තට 8ක් ගියත් එතන ඉඳලා තවත් වම් පැත්තට 5ක් යනවා. එතකොට ඔක්කොම වම් පැත්තට 13ක් ගිහිල්ලා. දිශාව වම් පැත්ත. හරිද? එතකොට උත්තරේ ඍණ 13යි. ඍණ 8යි ඍණ 5 එකතු කරාම ඍණ 13යි. ධන 8යි ධන 5යි එකතු කරාම ධන 13යි. ඍණ 8යි ඍණ 5යි එකතු කරාම ඍණ 13යි. දැන් මෙතන බලන්නකො ධන 8ට එකතු කරන්න තියෙන්නේ ඍණ 5. ඒ කියන්නේ දකුණු පැත්තට 8ක් ගිහිල්ලා ආයේ එතන ඉඳලා වම් පැත්තට 5ක් ඍණ 5 කියන්නේ වම් පැත්තට 5ක් එන්නේ. එතකොට දිශා දෙකකට යන්නේ. ඒ වෙලාවට අපි කරන්නේ ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරලා 8න් 5ක් අඩු කරාම 3යි ලොක්කගේ ලකුණ දාන්නේ ධන 3යි. මේ වගේ වෙලාවකට. දැන් මෙතනත් බලන්න. ඍණ පැත්තට ඍණ 8යි ධන 5යි එකතු කරන්න තියෙන්නේ. එතකොට වම් පැත්තට 8ක් යනවා. දකුණු පැත්තට 5ක් යනවා. එතකොට දිශා දෙකක්. එතකොට අපි කරන්නේ ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරනවා 3යි. ලොක්කගේ ලකුණ ඍණයි. 8ේ ලකුණ ඍණයි. එහෙනම් අපි උත්තරේ ඍණ 3යි කියලා ගන්නවා. බලන්න. ධන 8යි ඍණ 5යි එකතු කරාම එන්නේ ධන 3යි. ඍණ 8යි ධන 5යි එකතු කරාම එන්නේ ඍණ 3යි. ඒතර ඔන්න ඔය ගැටලුව තමයි ආවොත් එන්නේ එකතු කිරීමේදී. එතකොට මම ඔන්න ඒක ඉස්සෙල්ලම විසඳුවා. දැන් බලන්න. අනුරූප අවයව. 2ට 2 නේද? 2ට 2 එකතු කරාම 4යි කියලා කෙලින්ම දාන්න පුළුවන් නම්. ඊළඟට 3ට අනුරූප වෙන්නේ 4. 3යි 4යි එකතු කරාම 7යි. 1ට 3 අනුරූප වෙන්නේ. 1යි 3යි එකතු කරාම 4යි. 4යි 5යි එකතු කරාම 9යි. ඊළඟ දැන් මෙතනදී අපිට බලන්නකො. මේකත් එකතු කරන්න තියෙන්නේ 3යි 2යි එකතු කරන්න තියෙන්නේ. පළවෙනි අවයවයේ 3ට 2ක් එකතු කරන්න තියෙන්නේ. පස්සේ අපි 5යි කියලා ලියමු. හොඳේ. ඊළඟට මැද අවයවයේ ගන්න ඍණ 2ට එකතු කරන්න තියෙන්නේ ඍණ 2ක්. ඍණ 2ට එකතු කරන්න තියෙන්නේ ඍණ 2ක්. ඒ මැද අවයවයේ. අන්තිම එක ගන්න 3ට එකතු කරන්න තියෙන්නේ ඍණ 4ක්. 3ට එකතු කරන්න තියෙන්නේ ඍණ 4ක්. එතන මේ තියෙන්නේ අපි මේ දෙක එකතු කරලා මෙතනට මේ දෙක එකතු කරලා මෙතනට මේ දෙක එකතු කරලා මෙතනට ගන්න ඕනේ. අපි බලමු උත්තරේ මොකක්ද කියලා. 3යි 2යි එකතු කරාම පළමු අවයවයේ එන්නේ 5. ඒක නම් හිතෙන් දාන්නත් පුළුවන් නේද? ඊළඟට බලන්න ඍණ 2යි ඍණ 2යි එකතු කරාම කීයද? මෙතන ඍණ 8යි ර්ණ 5යි එකතු කරාම ඍණ 13ක් ආවා නම් ඍණ 2යි ඍණ 2යි එකතු කරාම එන්නේ ඍණ 4යි මැදාවයයි. ඊළඟ ධන 3යි ඍණ 4යි එකතු කරාම කීයද? ධන 3යි ඍණ 4යි එකතු කරාම. එතකොට අපි කරන්න ඕනේ මොකද? දිශා දෙකක් නේ තියෙන්නේ. ධන දිශාවයි ඍණ දිශාව. එතකොට එකතු කරන්න තියෙන්නේ. ඒතර ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරනවා 4න් 3ක් අඩු කරාම 1යි ලොක්කගේ ලකුණ 4 ලකුණ ඍණ 1යි උත්තරේ. තේරුණාද? බලන්න ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරා 3යි ලොක්කගේ ලකුණ එතන ඍණ දැන්. දැන් අපි ඊළඟ එක බලමු. එකත් එකතු කරන්න තියෙන්නේ 6යි 2යි එකතු කරාම ඒක නම් කෙලින්ම දාන්න පුළුවන් නේද 8යි කියලා. 6යි 2යි එකතු කරාම 8යි. ඊළඟට 4ට එකතු කරන්න තියෙන්නේ ඍණ 4ක්. 4ට ඍණ 4ක් එකතු කරාම කීයද? 4ට ඍණ 4ක් එකතු කරාම ධන 4යි ඍණ 4යි. කැපිලා යනවනේ බිඳුව. ඒතර මේකයි ඒකට උත්තරේ. අපි තව ගණන් ටිකක් සාකච්ඡා කරමු. අපි බලමු 7 වෙනි ගාන. මේ න්‍යාස දෙක එකතු කරන්න තියෙන්නේ බලන්න. මේක දෙවරක් දෙක න්‍යාසයක් මේකත් දෙවරක් දෙක න්‍යාසයක්. මේක ඇවිල්ලා 2යි මේ අතර 3යි දෙවරක් 3 න්‍යාසයක් මේකත් දෙවරක් 3 න්‍යාසයක්. මේකේ පේලි 3යි තීර 3යි තුන්වරක් 3 මේකත් තුන්වරක් 3 න්‍යාසයක්. ඒ කියන්නේ අපිට මේවා එකතු කරන්න පුළුවන්. දැන් බලමු 3ට ඍණ 2ක් එකතු කරන්න තියෙන්නේ. ඉස්සෙල්ලම 3ට ඍණ 2ක් එකතු කරාම කීයද? 3ට ඍණ 2ක් එකතු කරාම එතන දිශා දෙකක් තියෙන්නේ. ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරා 3ෙන් 2ක් 1යි ලොක්කගේ ලකුණ ධන. උත්තරේ එන්නේ ධන 1යි. ඊළඟට ඍණ 2යි ධන 2යි එකතු කරන්න තියෙන්නේ. ඍණ 2යි ධන 2යි එකතු කරාම කැපිලා යනවා බිඳුවයි. මෙතනට එන්නේ බිඳුව. ඊළඟට 1ට ඍණ 1ක් එකතු කරන්න තියෙන්නේ. 1ට ඍණ 1ක්. කීයද 1ට ඍණ 1ක් එකතු කරන්නේ? බිඳුවයි. මෙතනට බිඳුවයි. ඊළඟට බිඳුවට එකතු කරන්න ඕනේ 1ක්. බිඳුවට 1ක් එකතු කරාම 1යි. ওই විදිහට ඒකේ අවයව 4 ගන්න පුළුවන්.
ඊළඟට දැන් මේ දෙක එකතු කරලා අනුරූප අවයව. 5ට 2ක් එකතු කරාම අපිට කෙලින්ම 7යි කියලා දාන්න පුළුවන්. 4ට 3ක් එකතු කරාම 7යි. 2ට 5ක් එකතු කරාම 7යි. ඊළඟට 2ට 5ක් එකතු කරාම 7යි. 3ට 4ක් එකතු කරාම 7යි. ඊළඟට ඍණ 3ට එකතු කරන්න තියෙන්නේ ධන 10ක්. ඍණ 3ට ධන 10ක් එකතු කරාම එතනත් දිශා දෙකක් ඉඳ ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරා ලොක්කගේ ලකුණ ධන. එතනටත් තියෙන්නේ ධන 7යි. ඒතර ඔය විදිහට අපිට ඒ න්‍යාසය ලැබෙනවා. ඊළඟට මෙතන ගණන් කීයක් තියෙනවද? ගණන් තියෙනවා 9ක් නේද? ගණන් 9ක් තියෙනවා එකතු කරලා ගන්න. වැඩේ තියෙන්නේ මේකයි. ඕගොල්ලෝ මේ ගණන් 9ම හරි ගියොත් තමයි න්‍යාසය හරියන්නේ. එක හරි අවදානන්නේ. දැන් මෙතන ගණන් 4ම හරියන්නේ. උත්තර 4ම හරියන්න ඕනේ. න්‍යාසය හරියන්නේ. හරි දාන්න. නැත්නම් වැරදි. එකක් හරි වැරදුනොත් වැරදි. ඒකයි තියෙන අවදානම ඒකින්ද ලේසි වගේම අවදානං සහගතයි. අපි මේකේ මෙතන ගණන් 6ක් තියෙනවා. මේ 6න් මේ ටික ඔක්කොම හදලා මේ අන්තිමේට ධන 7යි කියලා මේක ගන්න බැරි වුණා නම් න්‍යාසය වැරදිනේ. අරව හරියට හැදුවයි කියලා එහෙම කොටස් ලකුණු දෙන්න බෑ. න්‍යාසය වැරදි. එතකොට මෙතන 7 ආවේ නැත්තම්. ඒකයි අවදානම. රයිට් අපි බලමු මේ ගන්න. 2යි බිඳුවයි එකතු කරාම 2යි 5යි ඍණ 4යි එකතු කරාම කීයද? 5යි ඍණ 4යි එකතු කරාම එන්නේ ධන 1යි නේද? බලන්න ලොක්කගේ ලකුණ ධනනේ. ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරා 5න් 4ක් 1යි ලොක්කගේ ලකුණ ධන 1. ඊළඟට ඍණ 1යි ධන 4යි එකතු කරන්න තියෙන්නේ. ඍණ 1යි ධන 4යි. ඍණ 1යි ධන 4යි එකතු කරාම එන්නේ කීයද? එතනත් වෙනස්නේ ලකුණු දෙක. ඒතර ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරා 3යි ලොක්කගේ ලකුණ එතන 4 ලකුණ ධන. ඒතර ධන 3යි එන්නේ. ඊළඟට 3යි ඍණ 4යි එකතු කරන්න තියෙනවා. 3යි ඍණ 4යි එකතු කරාම එන්නේ කීයද? එතනත් ලකුණු දෙක වෙනස්. ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරාම 1යි ලොක්කගේ ලකුණ ඍණ. එතනට ඍණ 1යි එන්නේ. හරි. 3ට ඍණ 4ක් එකතු කරාම එන්නේ ඍණ 1යි. ඊළඟ 4ට බිඳුවක් එකතු කරාම 4යි. 6ට එකක් එකතු කරාම 7යි. 2ට එකක් එකතු කරාම 3යි. 4ට 3ක් එකතු කරාම 7යි. 1ට බිඳුවක් එකතු කරාම 1යි. ඒ ටික ලේසි නේද? ඒතර මේකේ වරදින තැන් 3යිනේ තියෙන්නේ. මෙන්න මේ තුන තමයි හරියට ගන්න ඕනේ. හරිද? ඒතර මේ තුනම අපිට පුළුවන් නම් හරියට උත්තර 3 ගන්න මේ න්‍යාසය හරියටම ලියන්න පුළුවන්. ඒකින්ද මම අර එහා පැත්තෙන් ලකුණු කරලා තින්න ඔයගලන්ට වරදින්න පුළුවන් වෙන තැන්. මෙහෙම න්‍යාස එකතු කිරීම හරි ලේසි. ඉතින් න්‍යාස අඩු කිරීමේදීත් ඔයගොල්ලෝ ඊටාත්ම පරිස්සමෙන් කරන්න ඕනේ. ඒ කරන හැටි මම කියලා දෙන්නම්. අපි බලමු න්‍යාස දෙකක් අඩු කරනකොට අනුරූප අවයව අඩු කරන්න සිද්ධ වෙනවනේ. අපි ඉස්සෙල්ලා මෙතන මේ පොඩි ගණන් 4ක් සාකච්ඡා කරලා එමු. අපි හිතමු අපිට 8න් අඩු කරන්න තියෙන්නේ ධන 5ක්. ධන 8න් අඩු කරන්න තියෙන්නේ ධන 5ක්. ඒතර මේ සංඛ්‍යාව ධන 8නේ. ධන 8නේ. ඒතර මෙතන අඩු කරන්න තියෙන්නේ ධන 5ක් නේ. ධන 8 අඩු කිරීම ධන 5යි තියෙන්නේ. ඒතර අපිට පුළුවන් මේක එක සාමාන්‍යයෙන් සදිස් සංඛ්‍යා අඩු කරනකොට අපි ඒක එකතු කිරීමක් ලෙස ලියා ගන්නවා. මේ අඩු කිරීම එකතු කිරීමක් ලෙස ලියාගත්තාම මේ වරහනේ තියෙන මේ ලකුණ මාරු වෙනවා. ඔහොම වෙනවා. හරිද? මතක තියාගන්න. සදිස් සංඛ්‍යා අඩු කරනකොට. එතකොට බලන්න ධන 8ට එකතු කරන්න තියෙන දැන් ඍණ 5. ධන 8ට දැන් ධන 8න් අඩු කරන්න තිබ්බේ ධන 5. නමුත් දැන් මේක එකතු කිරීමක් ලෙස ලිව්වහම ධන 8ට එකතු කරන්න තියෙන්නේ ඍණ 5. මේකේ ලකුණ මාරු වුණා. ඒතර ධන 8ට ඍණ 5ක් එකතු වුණාම අපි ලොක්කගේ දිශා දෙකක් මේ සංඛ්‍යා දෙක එකතු කරන්න තියෙන සංඛ්‍යා දෙක දිශා දෙකක් අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. එහෙමනම් ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරා 8න් 5ක් 3යි ලොක්කගේ ලකුණ ධන 3යි කියලා උත්තරේ ගන්න. අපිට ඊට එහෙම ලීලියා ඉන්නවට වඩා මෙන්න මෙහෙම පුළුවන් කරන්න මේ සංඛ්‍යාවේ ලකුණ ධනනේ 8යිනේ. මෙතන මේ ඍණයි ධනයි ගුණ කරන්නකො මේ ලකුණ. ඍණයි ධනයි ගුණ කළාම එන්නේ ඍණ 5. මම බලන්න එතකොට එනවා 8 ඍණ 5 කියලා. එතකොට 3යි නේද උත්තරේ? 3යි. එතකොට මේකට උත්තරේ ගන්නකොට මේ පළවෙනි ගානට උත්තරේ එන්නේ නෑ මේ පළවෙනි ගාන නෙමෙයි මේ වෙන ගානක් නේ. හරි. එතකොට ඒකට එන්නේ 3යි. හරිද? ඊළඟට බලන්න මේ ඍණ 8ට අඩු ඍණ 8ෙන් අඩු කරන්න තියෙන්නේ ඍණ 5ක්. මම ඒකත් පොඩ්ඩක් මෙතන ලියන්නම්.
ඍණාටෙන් අඩු කරන්න තියෙන්නේ ඍණ 5ක්. හරිද? එතකොට බලන්න දැන් මම මේක එකතු කිරීමක් ලෙස ලිව්වොත් මේ අඩු කිරීම එකතු කිරීමක් ලෙස ලිව්වොත් මෙතන ලකුණු මාරු වෙනවා. මේක ධන 5 වෙනවා. පැහැදිලිද? එතකොට ඍණාටට එකතු කරන්න තියෙන්නේ ධන 5ක්. ඍණාටට එකතු කරන්න තියෙන්නේ ධන 5ක්. ඒ කියන්නේ ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරාම උත්තරය 3යි. ලොක්කගේ ලකුණ ඍණ 3යි උත්තරේ. එහෙනම් මේකට උත්තරේ ඍණ 3යි. මෙහෙම ලියන්න මේ සංඛ්‍යාව ඍණාට මෙතන ඍණයි ගුණ කළාම මෙතන ධන 5. ඍණාටයි ධන 5යි කියන්නේ ඒතර ඍණාටයි ධන 5යි එකතු කරාම ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරා 3යි ලොක්කගේ ලකුණ ඍණ 3යි කියලා අපිට එහෙම ගන්න පුළුවන්. හරිද? ඒතර මෙහෙම ලියලියා ඉන්න ඕනේ නැහැ. බලන්න මේක එහෙම කරලා. මෙතන 8 මෙතන ඍණයි කීයද? ඍණයි ධන වෙනවා. එතකොට 8යි 5යි එකතු කරන්න තියෙනවා. 8යි 5යි කීයද? 13යි. සාමාන්‍යයෙන් බලන්න මේක නිකන් මෙහෙම තියෙද්දි අපිට ඕක 13යි කියලා පේන්නේ. අපි මෙතන ඍණයි ගුණ කරලා ධන 5යි කියලා ලියාගත්ත ගමන් අපිට 13 පේනවා. එහෙනම් මතක තියාගන්න අඩු කිරීමේදී අපි පැත්තක ඒක මොකද්ද කියලා බලන්න ලියන්නම ඕනේ. මම ඒ ලියන හැටි මේ ගණන් හදනකොට කියලා දෙන්නම්. ඊළඟට බලන්න මෙතන මේ තියෙන්නේ ඍණාට. මෙතන ඍණයි ධනයි ගුණ කළාම කීයද? ඍණයි ධනයි ගුණ කළාම ඍණනේ ඍණ 5. ඒතර ඍණාටයි ඍණ 5යිනේ. ඍණාටයි ඍණ 5යි එකතු කරන්න නේ තියෙන්නේ. ඍණාටයි ඍණ 5 එකතු කරාම ඍණ 13යි උත්තර. උඹ බොහොම සරලව ගන්න පුළුවන්. හරිද? මේක අපි මේ ගාන අපි මෙහෙම ලියමු බලන්න. ඍණාට මේකේ අඩු කිරීම එකතු කිරීමක් ලෙස ලියුවාම මේකේ ලකුණ මාරු වුණාම ඍණ 5. බලන්න. ඍණාටට එකතු කරන්න තියෙන්නේ ඍණ 5ක්. එතකොට ඍණ 13යි උත්තරේ. ඒක මෙහෙම ලියලියා ඉන්න නැතුව අපිට පුළුවන් මෙහෙම ගන්න. බලන්න දැන් අපි කරමු 3ෙන් අඩු කරන්න තියෙන්නේ ඍණ 2ක්. අපි ඒක මේ මම කියන විදිහට බලා ගන්නද? 3ෙන් අඩු කරන්න තියෙන්නේ ඍණ 2ක්. ඒ පිළිවෙලට කියන්නේ. 3ෙන් අඩු කරන්න තියෙන්නේ ඍණ 2ක්. එහෙනම් මම මේ කියපු පිළිවෙලටම ලියනවා. 3ෙන් අඩු කරන්න තියෙන්නේ ඍණ 2ක්. ඒ කියන පිළිවෙලටම ලියන්න. දැන් බලන්න මෙතන 3 මෙතන ඍණයි ධන 2 වෙනවා. 3 ධන 2 කියන්නේ කීයද? 5. එහෙනම් මේකට උත්තරය එන්නේ 5යි. පැත්තක ලියලා උත්තරය ගන්න. ඊළඟ 2ෙන් අඩු කරන්න තියෙන්නේ 3ක්. ඒකත් ලියනවා. 2ෙන් අඩු කරන්න තියෙන්නේ 3ක්. දැන් බලන්න 2 ඍණ 3. ඒතර ලකුණු දෙක වෙනස්. ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරා ලොක්කගේ ලකුණ දැම්මා. 3ෙන් 2ක් අඩු කරාම 1යි ලොක්කගේ ලකුණ ඍණ. උත්තරේ ඍණ 1යි. කොයිද අපි හැදුවේ? 2ෙන් අඩු කරන්න තියෙන්නේ 3ක්. මෙතන. මේකට උත්තරේ කීයද? ඍණ 1යි. ඊළඟ මේ ගන්න. ඍණ 1ෙන් අඩු කරන්න තියෙන්නේ 5ක්. ඍණ 1 අඩු කිරීම 5ක්. බලන්න ඍණ 1 අඩු කිරීම 5ක්. කීයද? ඍණ 1යි ඍණ 5යි කියන්නේ ඍණ 9යි. තත්ගල උත්තරේ ගත්තේ. ඕගාර හිතෙන් හදන්න කියොත් වරදී. 4 අඩු කිරීම 2. 4 අඩු කිරීම 2. උත්තරේ කීයද? 2යි. එහෙනම් ඒ ගාන හරි. දැන් තේරුණාද වැඩි? රයිට්. ඒ පැත්තක ලියලම් බලන්න හිතෙන් කරන්න ගිහලා ඔයගලන්ට මේකෙන් එකක් හරි වැරදුනොත් ලකුණු නැහැ. දැන් බලමු අපි උත්තරේ. 5ෙන් අඩු කරන්න තියෙන 2ක්. හිතෙන් දාන්න පුළුවන්. 5 අඩු කිරීම 2 කියන්නේ 3යි. ඊළඟ එක ඍණ 3 අඩු කිරීම ඍණ 4. ඔන්න ලියනවා පැත්තට. ඍණ 3 අඩු කිරීම ඍණ 3 අඩු කිරීම ඍණ 4. එතකොට එන්නේ ඍණ 3යි මෙතන ඍණයි ධන 4යි. දෙකද ඍණ 3යි ධන 4යි. දැන් මේක දිහා බැලුවම අපිට පේනවා වෙනස 1යි ලොක්කගේ ලකුණ ධන. උත්තරේ ධන 1යි. හරිද? උත්තරේ ධන 1යි. ඊළඟ එක ඍණ 2 අඩු කිරීම ඍණ 2. ඍණ 2 අඩු කිරීම ඍණ 2. දැන් අපි බලනවා ඍණ 2 මෙතන ඍණයි ධන 2 වෙනවා. මෙතන ඍණ 2 මේ ඍණයි මෙතන ධන 2 වෙනවා. ඍණ 2යි ධන 2යි කියන්නේ බිඳුවයි. උත්තරේ මේක අඩු කරාම බිඳුවයි. මෙන්න අපේ අවසාන උත්තරේ. ගණන් තුනක් හදන්න තියෙන්නේ නේද? ඒ තුන පැහැදිලිව හදමු. දැන් අපි තව අපි අඩු කරන ගණන් කීපයක් හදමු. ඊළඟට අඩු කරන්න තියෙන ගාණක් අපි බලමු 5 අඩු කිරීම 4. 5න් 4ක් අඩු කරාම 1යි කියලා ඒ ගණන් කෙලින්ම ගන්න පුළුවන් නේද? පුළුවන්. ඒවා ආයේ පැත්තක හදන්න ඕනේ නැහැ.
ඊළඟට 3න් අඩු කරන්න තියෙන්නේ 3. ඒකත් අපිට උත්තරේ ගන්න පුළුවන් 3 අඩු කිරීම 3 කියන්නේ බිඳුවයි. ඊළඟ මෙතන ඍණ 2 අඩු කිරීම ඍණ 2. අපි බැරි නම් හදන්න පැත්තක ලියනවා. ඍණ 2 අඩු කිරීම ඍණ 2. ඍණ 2 අඩු කිරීම ඍණ 2. පිළිවෙලට කියන ගමන් ලියනවා. එතකොට මෙතන එනවා ඍණ 2යි මෙතන ඍණයි ධන 2. ඍණ 2යි ධන 2යි කියන්නේ කීයද? බිඳුවයි. එතකොට මෙතනට එන්නේ බිඳුවයි. ඊළඟට 4 අඩු කිරීම 1 කියන්නේ 3යි. ඒ විදිහට අඩු කරලා ගන්න පුළුවන්. ඒතර ඒකින්ද අර විදිහට පැත්තක ලියලා මම කියලා දුන්න පුරුදු කරපු විදිහට කරන්න. එතකොට වරදින්නේ නැහැ එකක්වත්. දැන් බලන්න මේක අපිට දීලා තියෙනවා මෙන්න මේ න්‍යාස දෙක බලන්න ඝණයන් සමාන න්‍යාස දෙකක්. ඒකේ උත්තරේටත් එම ඝණයම තියෙන න්‍යාසයක් ඇවිල්ලා තියෙනවා. අපෙන් අහනවා මේ x y z මේ x කීයද මේ y කීයද මේ z කීයද කියලා අපෙන් අහනවා. තේරෙනවද? මෙන්න මේ තුන අපෙන් අහනවා. ඉස්සෙල්ලාම අපි එහෙමනම් x හොයන්නේ කොහොමද? මේකේ පළමු අවයවයනේ. එහෙනම් 5 එකතු කිරීම x සමීකරණයක් ලියනවා. 5ට x එකතු කරාම උත්තරේ එන්න ඕනේ ඒකට අනුරූප වෙන්නේ 8. ඒතර මේක විසඳුවාම x හොයත හැකියි. right? y හොයන්න නම් මෙතන y තියෙන්නේ. එහෙනම් 4 එකතු කිරීම y 4 එකතු කිරීම y සමානයි 4 එකතු කිරීම y සමාන වෙන්නේ කීයද දෙනවා? ඊට අනුරූපව මෙතන තියෙන්නේ 2. ඔන්න තව සමීකරණයක්. ඒක විසඳුවාම y හොයත. දැන් z තියෙන්නේ මෙතන. තුන්වෙනි අවයවය යටපේළිය. ඒතර 2 එකතු කිරීම z 2 එකතු කිරීම z සමානයි මම z අකුර මෙහෙම ඉරකින් කපනවා හේතුව දෙකේ ඉලක්කමත් එක්ක පැටලෙන හින්දා 2 එකතු කිරීම z සමාන වෙන්නේ කීයටද? 3ට නේද? 3ට. දැන් මේ ගණන් තුන චූටි ගණන් තුනක් හදමු. ඉස්සෙල්ලාම අපි x හොයමු. මේ 5 ධන 5 යා පැත්තට ගියාම 8 ඍණ 5යි. ඒ කියන්නේ උත්තරය 3යි. අන්න x වලට උත්තරය. මෙතනත් y වලට උත්තරේ ගාමු. මෙතන 2 මේ ධන 4 එහා පැත්තට ගියාම ඍණ 4. ඒතර y වලට උත්තරේ කීයද? 2 ඍණ 4 කියන්නේ 4ෙන් 2ක් අඩු කරොත් 2යි. එහෙනම් 2කින් 4ක් අඩු කරොත් ඍණ 2යි. ලොක්කගේ ලකුණේ වෙනස අරගෙන. ඊළඟට z මේ 3 ලියනවා. මේ ධන 2 එහා පැත්තට ගන්නවා ඍණ 2යි කියලා. එතකොට z සමානයි 1යි. ඔන්න උත්තර 3. ඊළඟ බලන්න මේ දෙවරක් දෙක ඝනය මේකත් දෙවරක් දෙක ඝනය මේකත් දෙවරක් දෙක ඝනය නේද? ඝනය දෙවරක් දෙක. පිළි දෙකයි තීරු දෙකයි. එහෙනම් අඩු කරන්න පුළුවන් නේ. right. අපි අඩු කරමු. අපිට හොයන්න තියෙන්නේ මෙන්න මේ x උයි මෙන්න මේ y xy. එහෙනම් අනුරූප අවයව ගමු 2 අඩු කිරීම x 2 මෙතන අනුරූප අවයව දෙකනේ 2 අඩු කිරීම x සමාන වෙන්නේ 1ට. ඒක සුළු කරාම x වෙනවා. ඒක y හොයන්නේ කොහොමද? y හොයන්නේ මෙතන y තියෙන්නේ නේ. එහෙනම් 1 නේද මෙතන? 1 අඩු කිරීම y සමාන වෙනවා කීයටද? බිඳුවට. ඔතනින් y වෙනවා. සමීකරණ දෙකක් ලියනවා. මේ න්‍යාස දෙක එකතු කරාම මේ න්‍යාසයට සමාන වෙන හින්දා අඩු කරනවා. ඊළඟට අපි කොහොමද දැන් x හොයන්නේ? මෙතන ඍණ x නේ තියෙන්නේ. එහෙනම් අපිට බොහොම ලේසියෙන් පුළුවන් මේ ඍණ x සමාන ලකුණෙන් එහා පැත්තට අරන් ගියාම ධන x වෙනවනේ. අපි අර එක මේ පැත්තට ගෙමු. මේක එහා පැත්තට ගෙනියමු. මේ එක වම් පැත්තට ගෙමු. එක වම් පැත්තට ගෙනහම ඍණ 1 වෙනවා. ඍණ x ධන x උනා එක ඍණ 1 උනා. ඒක ලේසි නේද? ඒතකොට එහෙම කරගත්තාම. ඒතර උත්තරේ කීයද? 1යි. දෙකෙන් එකක් අඩු කරා. මේකෙත් අපිට තියෙන්නේ කෙලින්ම මේ ඍණ y සමාන ලකුණෙන් එහා පැත්තට ගියාම ධන y වෙනවා. මේ පැත්තේ එක තියෙනවා. කෙලින්ම එක සමානයි y කියන්නේ y සමාන 1යි. අපිට x වලටයි y වලටයි උත්තර දෙක ওই විදිහට ඉතාමත්ම පහසුවෙන් ගන්න. මේ ළමයි මේ අභ්‍යාස මාලාවේ ගණන් හොඳේ මේ එරොප්පෙන් ගෙනල්ලා නෙමෙයි හරියද? ওই විභාගෙට මොනවා හරි මේ දාන තියෙන තැන් වල ඉලක්කම් මොනවා හරි දාලා තමයි දෙන්නේ. ඉතින් ප්‍රශ්නයක් නෑ. මොනවද දුන්නත් අපිට ක්‍රමේ දන්නවා නම් හදත හැකි මේක තමයි ක්‍රමය. දැන් අපි බලමු දැන්
මේ න්‍යාසයක් සංඛ්‍යාවකින් ගුණ කරන්න ඕන. බොහොම ලේසි පහසුයි ඉක්මනින් කරන්න. මේක මේ තුනේ මේ න්‍යාසය තුනෙන් ගුණ කරන්න තියෙන්නේ. මේකේ තියෙන හැම අවයවයක්ම තුනෙන් ගුණ කරන්න තියෙන්නේ. 3 අර චක්‍රය දන්නවනේ. ඒත් උත්තරේ මොකද්ද? 3 අර 3 9. 3 අරක් 1 3යි. 3 අරක් 2 6යි. 3 අරක් 4 12යි. ඒ දිනේද? හැබැයි මේක ගුණ කරන් තියෙන්නේ ඍණ දෙකෙන්. එතන අපිට ඍණ දෙක දෙකෙන් ගුණ කරාම ඍණ 4යි. ඍණ දෙක බිඳුවෙන් ගුණ කළාම බිඳුවයි. ඍණ දෙක තුනෙන් ගුණ කළාම ඍණ 6යි. එතන ඒකට උත්තරේ මේක. දැන් මේවා සම්බන්ධ කරලා මෙහෙම ගානක් දුන්නොත්. ඒතර බලන්න මේ න්‍යාසය දෙකෙන් ගුණ කරන්න තියෙන්නේ. අපි පොඩ්ඩක් මම දැන් උඩ ගණන් දෙක හරිනේ ලේසිනේ. මම පොඩ්ඩක් ඉඳ මදි හිඳ යට මේ හරි පොඩ්ඩක් මකන්න. අපි බලමු දැන් මේක දෙකෙන් ගුණ කරලා ලියමු. දෙවරක් 5 මෙතන අවයව 4ක් එනවා. දෙවරක් 5 10යි. දෙවරක් x 2යි x. දෙවරක් ඍණ 2 ඍණ 4යි. දෙවරක් 9 18යි. දෙකෙන් ගුණ කරා මේ න්‍යාසය හැම පදයක්. දැන් මේ න්‍යාසය අපි මෙතන අඩු කිරීම ලකුණ දාමු හොඳේ. දැන් මේ න්‍යාසය ගුණ කරන්නේ අඩු කිරීම ලකුණ දැම්මෙන් හින්දා මේ න්‍යාසය තුනෙන් ගුණ කරන්න ඕනේ. තුනෙන් ගුණ කරලා ලියමු 3 වරක් y 3යි y 3 වරක් ඍණ 5 ඍණ 15යි. අපි කෙලින්ම මේ තුනෙන් මේ අඩු කිරීම ලකුණ දාලා තුනෙන් ගුණ කරන්නේ හොඳේ. එතන 3 වරක් ඍණ 5 ඍණ 15යි 3 වරක් 4 12යි 3 වරක් a 3යි a. එතන මේ න්‍යාස දෙක එකතු කරාම උත්තරේ අපිට 5යි 5යි b මේක b බිඳුව. ඔහොමනේ තියෙන්නේ. දැන් බලන්න x තියෙන්නේ මෙතන. එහෙනම් අපි මේ අවයවයේ මේ අවයවය අඩු කරාම උත්තරේ 5ක් එන්නේ. එහෙනම් සමීකරණයක් ලියනවා. 2x අඩු කිරීම 2x අඩු කිරීම ඍණ 15. දැන් තියෙන ඍණ 15. නේ 2x අඩු කිරීම ඍණ 15 සමානයි මෙතන තියෙන්නේ 5. මෙන් එක ගානක්. හරිද? y ගන්න. මෙතන y තියෙන්නේ. එහෙනම් මේ තියෙන පළවෙනි අවයවය 10 අඩු කිරීම 3y 10 අඩු කිරීම 3y සමානයි කීයද? 10 අඩු කිරීම 3y සමානයි මෙතන පළවෙනි අවයවය 5. මේ තියෙන්නේ y හොයන්න. දැන් a තියෙන්නේ කොහෙද? මෙතන. එහෙනම් මේකටනේ මේ 3. 18 අඩු කිරීම 3y 18 අඩු කිරීම 3y සමානයි කීයද? 18 අඩු කිරීම 3y සමාන වෙන්නේ බිඳුවට. ඒ හයත යගේ එතනින්. දැන් b හොයන්න මෙතන මේක. පළවෙනි අවයවයේ පළවෙනි අවයවයේ පළවෙනි අවයවය. දැන් ඍණ 4 අඩු කිරීම 12 මම මෙතන ලියන්න. ඍණ 4 අඩු කිරීම 12 ඍණ 4 අඩු කිරීම 12 සමානයි b. නමයි තියෙන්නේ. b. දැන් මේ ගණන් හතර හැදුවාම ඒක හරි. බලමු සුළු කරලා 2x මෙතන ඍණයි ඍණයි ධන 15 ඍණයි ඍණයි ධන සමානයි 5යි. එතකොට මෙතන අපි කරන්නේ මේ ධන 15 එහා පැත්තට ගියාම ඍණ 15 වෙනවා. එතකොට 2x සමානයි ධන 5යි ඍණ 15යි කියන්නේ ලොකගෙන් පොඩ්ඩ අඩු කරාම 10යි ලොකගේ ලකුණ ඍණ 10යි එන්නේ. 5 ඍණ 15 කියන්නේ 15න් 5ක් අඩු කරාම 10යි. එතකොට ලොකගේ ලකුණ ඍණ 10යි. දෙපැත්තම දෙකෙන් බෙදුවොත් x සමානයි ඍණ 5ක් අපිට ලැබෙනවා. ඊළඟ y හොයන්න. y හොයනකොට මේ ඍණ 3y එහා පැත්තට ගමු ධන 3y කරගන්න මේ 5 වම් පැත්තට ගමු ඍණ 5යි කියලා. පදමාරුවක් දාගත්තා. මෙතන ඉන්නේ 5යි නේද? 3y සමානයි 5ක් එනවා. දෙපැත්තම අපි 3ෙන් බෙදුවොත් y වලට නම් එන්නේ භාග උත්තරයක්. 3 3 කැපිලා ගියාම. එතන එනවා 5ට 3 y 1යි ඉතුරු 2යි 3ෙන් 2යි. y වලට 1යි 3ෙන් 2ක් එනවා. a වලට මේක එහා පැත්තට ගමු ධන කරගන්න. 18 මේ පැත්තේ. දෙපැත්තම 3ෙන් බෙදුවොත් අපිට එනවා a සමානයි 6ක්. මේක b හොයන්න නම් කෙලින්ම මේ දෙක ඍණ 4යි ඍණ 12යි කීයද? ඍණ 4යි ඍණ 12යි එකතු කරාම කීයද? ඍණ එකම දිශාවට නේද? ඍණ 16යි එකම දිශාවට. එතකොට ඍණ 4යි ඍණ 12යි ඍණ 16. එතන මේ වගේ ලොකු ගාණක් මේ තියෙන්නේ. ඉතින් මේ වගේ ගාණක් අපිට පුළුවන් බොහොම සරලව හදන්න. right.
දැන් බලන්න ඔන්න ඊටාත්ම වැදගත්ම හොඳට බලා ගන්න ඕනේ තැන. න්‍යාස දෙකක් ගුණ කිරීම. න්‍යාසයක් තව න්‍යාසයකින් ගුණ කිරීම. අර එකතු කරන අඩු කරන ඒවා නම් ඒවා එච්චරම නෑ අර අනුරූපාවයව තෝරගෙන ඒවා එහෙමනේ කරන්න තියෙන්නේ. එතකොට ළමයි න්‍යාස දෙකක් ගුණ කිරීම සඳහා අපිට ඕනම න්‍යාස දෙකක් ගුණ කරන්න බෑ. ඒක තියෙන්න ඕනේ විදිහක් තියෙනවා. අන්නේ විදිහ තමයි මම දැන් කියන්නේ. ඒක හරියට තේරුම් ගන්න. එතකොට කිසි ගැටලුවක් නැහැ. න්‍යාස දෙකක් ගුණ කිරීම සඳහා අවශ්‍යතාවය මෙන්න මේකයි. අපි හිතමු A න්‍යාසයක් තියෙනවා. ඒකේ ඝණය A ගුණ කිරීම B. කියන්නේ පේලි A තීරු B. B වල ඝණය ඒකේ B කියන න්‍යාසයේ ඝණය C ගුණ කිරීම D. ඒ කියන්නේ පේලි ගණන C තියෙනවා, තීරු ගණන D තියෙනවා කියලා හිතමු. එතකොට මේ න්‍යාස දෙක ගුණ කරන්න නම් අනිවාර්යෙන් මෙන්න මේ මෙතන තියෙන ඉලක්කමයි මෙතන තියෙන ඉලක්කමයි සමාන වෙන්න ඕනේ. ඝන දෙක මෙහෙම ලිව්වොත් මේ විදිහට මෙන්න මේ දෙක සමාන වෙන්න ඕනේ. මම මේක මෙහෙම වාක්‍යයකින් ලියා ගන්න දුන්නාට ඔයගොල්ලන්ට තේරෙන්නේ. පළවෙනි න්‍යාසයේ තීරු ගණනයි දෙවෙනි න්‍යාසයේ පේලි ගණනයි සමාන විය යුතුය කියලා දුන්නාට ඔයගොල්ලන්ට ටිකක් ඒක නිකන් පැටලෙනවා. දැන් මෙහෙම දුන්නා මෙන්න මේ දෙක සමාන වෙන්න ඕනේ. එහෙම වුණොත් විතරයි න්‍යාස දෙක ගුණ කරන්න පුළුවන්. එතකොට අපිට මේ එතකොට පළවෙනි න්‍යාසයේ පේලි ගානයි දෙවෙනි න්‍යාසයේ තීරු ගාන D. එතකොට මේ A ගුණ කිරීම D කියන එකෙන් එන්නේ අපේ පිළිතුරු න්‍යාසයේ ඝණය. ඒ කියන්නේ අපිට ලැබෙන උත්තරේ ඝණය එනවා. ඒක හරියම වැදගත්. මොකද මෙන්න මේ තැන්වල තමයි අවයව තියෙන්නේ කියලා හොයාගත්තේ. මේ බලන්න පොඩි ඉලක්කම් වලින් දාලා කිව්වොත් බලන්න මට දෙනවා 3/2 න්‍යාසයකුයි. ඒ කියන්නේ 3/2 කියන්නේ පේලි 3කුයි තීරු 2කුයි තියෙන න්‍යාසයකුයි දෙවරක් එක න්‍යාසයකුයි ගුණ කරන්න. ඒ කියන්නේ පේලි 2කුයි තීරු 1කුයි තියෙන න්‍යාසයක් ගුණ කරන්න දෙනවා. බලන්න මේ දෙක සමානයි නේද? මේ දෙක සමානයි. එහෙනම් මේ න්‍යාස දෙක අනිවාර්යෙන් ගුණ කරන්න පුළුවන්. හරිද? මේ න්‍යාස දෙක මේ ඉලක්කම් දෙක සමාන නම් ඝණයන් ලිව්වට පස්සේ මේ ඉලක්කම් දෙක සමාන නම් මේ න්‍යාසයන් දෙක ගුණ කරන්න පුළුවන්. එතකොට මේ මෙතනයි ගුණ කරාම 3 එක තමයි අපේ පිළිතුරු න්‍යාසයේ ඝණය වෙන්නේ. පිළිතුරු න්‍යාසයේ ඝණය හරියම වැදගත්. 3 එක අපිට එන්නේ. මොකද 3 එක කියන්නේ? පේලි 3යි තීරු 1යි. පේලි 3යි තීරු 1යි. පේලි 3යි තීරු 1යි. පේලි 3යි තීරු 1යි. මෙන්න මේ විදිහටයි අපිට උත්තරේ එන්නේ. කියන්නේ මෙතනට ඉලක්කමක් එනවා මෙතනට ඉලක්කමක් එනවා මෙතනට ඉලක්කමක් එනවා. මේක හරි වැදගත්. බලන්න මේක පොඩ්ඩක්. A ඝණය B ඝණය. අපිට දෙනවා එක්වරක් දෙක න්‍යාසයකුයි දෙවරක් එක න්‍යාසයකුයි. මේක තමයි අතිමාති වැදගත්. බලන්න මේ දෙක සමානයිනේ. මේ දෙක සමානයිනේ. එහෙනම් අපිට මේ න්‍යාස දෙක ගුණ කරන්න පුළුවන්. අපේ පිළිතුරු න්‍යාසය වෙන්නේ අපේ පිළිතුරු න්‍යාසයේ ඝණය වෙන්නේ මොකද්ද? න්‍යාසයේ ඝණය වෙන්නේ මොකද්ද? එක්වරක් එක. එක්වරක් එක. ඒ කියන්නේ පේලිත් එකයි තීරුත් එකයි. එහෙනම් අපේ උත්තරේට එක අවයවයයි තියෙන්නේ. උත්තරේට එක අවයවයයි තියෙන්නේ. ඒ කියන්නේ ළමයි දැන් ඔයගලන්ට තේරෙනවද එක අවයවයක් තියෙන උත්තරයක් ගන්න මේ විදිහට න්‍යාස දෙකක් එන්න එපැයි. ඒ කියන්නේ මෙතනත් මේ වගේ ඝණයන් තියෙන ගාණක් මෙතනත් එනවා මෙතනත් එනවා මෙතනත් එනවා ගණන් තුනක් එතකොට හැදෙන්න ඕනේ. හරිද? මෙතන ගණන් තුනක් හැදෙන්න ඕනේ. දැන් අපි මේ පිළිබඳව මේ මම වන පොඩි ගාණක් ගන්නම් මෙහෙම. මේ බලන්න. මම ගන්නවා දැන් එක්වරක් දෙක කියන්නේ මොකද්ද? එක්වරක් දෙක කියන්නේ පේලි 1යි තීරු 2යිනේ. පේලි 1යි තීරු 2යි. මේ වගේ එකක් නේ. මේ පේලි 1යි තීරු 2යි. මේ තියෙන්නේ එක්වරක් දෙක න්‍යාසයක්. හරිද? මේක ගුණ කරන්න තියෙන්නේ දෙවරක් එක න්‍යාසයකින්. දෙවරක් එක කියන්නේ මොකද්ද? දෙවරක් එක කියන්නේ මොකද්ද? දෙවරක් එක කියන්නේ පේලි 2යි තීරු 1යි. ඒ කියන්නේ 4 3 වගේ න්‍යාසයක් නේ. පේලි 2යි තීරු 1යි. මේ ඇවිල්ලා පේලි 2යි තීරු 1යි. දෙවරක් එක න්‍යාසයක්. මම දැන් හරිනේ එක්වරක් දෙක න්‍යාසයක් මේ තියෙන්නේ. දෙවරක් එක න්‍යාසයක් මේ තියෙන්නේ. මම මේ ඝණය පොඩ්ඩක් මකලා දානවා. නැත්නම් ඔයගලන්ට පැටලෙනවා. ඒ කියන්නේ මට දැන් ගුණ කරන්න තියෙන්නේ මෙන්න මේ න්‍යාස දෙක. උත්තරේ එක අවයවයයි එන්න ඕනේ.
ඝණය එතකොට ලිව්වහම මේ තියෙන්නේ. එතන උත්තරේ එන්න ඕනේ එක අවයවය. හරි. දැන් මම උත්තරේ ගන්න මෙන්න මේකයි කරන්න ඕනේ. හොඳට බලන්න. මේ වගේ ගණන් කීපයක් මේ වගේ ගණන් තුනක් මෙතන හදන්න වෙනවා. ඒකින්ද මේ එක ගානක් එතකොට. රයිට්. අපි බලමු. අපි කරන්න තියෙන්නේ මෙච්චරයි. මෙන්න මේ ඉලක්කමෙන් ගුණ කරනවා. මේ ඉලක්කමෙන් ගුණ කරනවා. දැන් හරිද රටාව හරි හඳුනාගත්තද? දැන් මොකද්ද බලමු. දෙවරක් 4 කීයද? 8යි. 5 3 කීයද? 15යි. දැන් 8යි 15යි එකතු කරාම කීයද? 8යි 15යි 23යි. උත්තරේ. තේරුණාද? හරි නේද? අපි බලමු තව ගානක් අරගෙන මට ඕන විදිහට ඉලක්කම් දාලා දෙන්න පුළුවන්. අපි හිතමු මෙහෙම මේ වගේ න්‍යාසයක් ඍණ 3යි ධන 4යි තියෙනවා. මේක ಗುಣ කරන්න තියෙන්නේ මට 5නුයි 2නුයි කියලා ඔහොම 5 2 මේ අතර මේ වගේ න්‍යාසයක්. ඒතර අපිට මේ තියෙන්නේ එක්වරක් දෙක න්‍යාසයක්, මේ තියෙන්නේ දෙවරක් එක න්‍යාසයක්. හරිද? උත්තරේ එන්න ඕනේ එක්වරක් එක න්‍යාසයක්. ඒ කියන්නේ එක ඩොට් එකයි. රයිට්. අපි කරන්න ඕනේ මොකද්ද? මේක මේකෙන් ಗುಣ කරන්න. ඍණ 3 5න් ಗುಣ කරාම ඍණ 15යි. ඊළඟට 4 එකට එකතු කරන්න ඕනේ 4 2න් ಗುಣ කළාම කීයද? 8යි. එතකොට දැක්කද? ඍණ සංඛ්‍යාවත් අපි ප්‍රශ්නයක් නැහැ ಗುಣ කරගන්න. ඍණ 3 වරක් 5 ඍණ 15යි 4 වරක් 2 ධන 8යි. එතකොට ඍණ 15යි ධන 8යි කියන්නේ මොකද්ද උත්තරේ? ඍණ 15යි ධන 8යි කියන්නේ කීයේ මොකද්ද? ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරා 7යි 15න් 8ක් අඩු කරාම 7යි ලොක්කගේ ලකුණ ඍණ. උත්තරේ ඍණ 7යි. එහෙමනම් අපි දැන් ඔන්න සරලම අවස්ථාව සාකච්ඡා කරා. හරිද? මේ තමයි සරලම අවස්ථාව. උත්තරේට එන්නේ එක අවයවයයි. උත්තරේට එන්නේ එක අවයවයයි. එහෙනම් මෙතන මේ වගේ ගණන් තුනක් හදන්න එනවා. එහෙනම් අපි බලමු දැන් ඔන්න හරි ලේසි වැඩේ. හරිද? රයිට්. දැන් ළමයි අපි බලමු මේ තියෙන්නේ පේලි 2යි තීරු 2යි දෙවරක් දෙක න්‍යාසයක්. මේ තියෙන්නේ පේලි 2යි තීරු 1යි දෙවරක් එක න්‍යාසයක්. ඒතර මේකේ ගණයයි මම මෙතන ලියාගත්තාම බලන්න මෙතන දෙකේ ඉලක්කම තියෙනවා මෙතනත් දෙකේ ඉලක්කම තියෙනවා. එනම් අපිට මේ න්‍යාස දෙක ගුණ කරන්න පුළුවන්. එතකොට මේ දෙවරක් එක කියන න්‍යාසය තමයි අපි පිළිතුරු න්‍යාසය. ඒතර පිළිතුරු න්‍යාසයට අවයව එන්නේ කොහොමද? දෙවරක් එක කියන්නේ පේලි 2යි තීරු 1යි. මෙන්න මේ උඩ අවයවයයි යට අවයවයයි තමයි එන්නේ. එහෙනම් දැන් බලන්න මේ උඩ අවයවය මොකද්ද? යට අවයවය මොකද්ද? මෙතන එක ගානයි මෙතන එක ගානයි. ඉතින් මේ උඩ අවයවය ගන්නෙ අර අපේ හැඩය මතක තියාගන්න. අපේ හැඩය තිබ්බේ මෙන්න මෙහෙම නේද තිබ්බේ ಗುಣ කරන්න. මේ හැඩයනේ. අපි මතකද? මෙතන ඉලක්කම් දෙකක් තිබ්බා මෙතන ඉලක්කම් දෙකක් තිබ්බා. එක අවයවයක් එන්නේ ඔහොමනේ තිබ්බේ. මේ හැඩය මතක තියාගෙන ඉන්න. එහෙනම් මම කරන්නේ මේ උඩ අවයවය ගන්න මේ පේලිය මේකෙන් ಗುಣ කරනවා. 2 ඍණ 1 2 2 ඍණ 1 කියන මේක 2 1න් ගුණ කරනවා. හරිද? ඒ තමයි උඩ අවයවය. ඊළඟට මේකේ යට අවයවය ගන්න නම් මේ යට පේලිය මේකෙන් ගුණ කරනවා. එතකොට මෙතන ගාන මොකද්ද? බිංදුව ඍණ 2 කියන න්‍යාසය මේකෙන් ගුණ කරනවා. 2 1කින්. දැන් ඔන්න මේක තමයි අපේ පිළිතුරු න්‍යාසය වෙන්නේ. මේකෙන් ගුණ කරා උඩ අවයවය යට පේලිය එකෙන් ගුණ කරා යට අවයවය. හරිද? දැන් අපි උත්තරේ ගමු නේද? දෙවරක් දෙක කීයද? දෙවරක් දෙක 4යි ඍණ 1 අපි ගුණ කරේ මතකද? මේකෙන් ගුණ කරා ඍණ 1 එකෙන් ගුණ කරා. ඍණ 1 වරක් 1 ඍණ 1යි. උඩ අවයවය කීයද එන්නේ එතකොට? 3යි නේ. 4න් එකක් අඩු කරාම. දැන් යට අවයවය ගමු. බිංදුව 2කින් ගුණ කරාම බිංදුවයි ඍණ 2 එකෙන් ගුණ කළාම ඍණ 2යි. ඍණ 2 එකෙන් ගුණ කළාම ඍණ 2යි. බිංදුවට එකතු කරන් තින්නේ ඍණ 2ක්. හරිනේ? එතකොට කීයද එන්නේ? බිංදුව ඍණ 2 කියන්නේ ඍණ 2. උඩ එක ගත්තේ දෙවරක් දෙක 4යි 4ට එකතු කරන්න තියෙන්නේ ඍණ 1ක්. 4ට එකතු කරන්න තියෙන්නේ ඍණ 1ක්. එතන උත්තරේ 3යි නේ. ඒ විදිහට. දැන් බලන්න මේ ගාන. මෙතන දෙවරක් දෙක න්‍යාසයක් මෙතනත් දෙවරක් දෙක න්‍යාසයක්. මේ තියෙන්නේ. එතකොට මේ බලන්න මේ සංඛ්‍යා දෙක සමානයි. එහෙනම් අපිට මේ න්‍යාස දෙක ගුණ කරන්න පුළුවන්. තීරණය කරා අපි ගුණ කරන්න පුළුවන් කියලා. මෙතන මේ දෙක ගුණ කරාම දෙවරක් දෙක 4 මේ දෙවරක් දෙක 4 නෙමෙයි හොඳේ අවයව 4ක් තියෙනවා. පේලි 2යි තීරු 2යි කියන න්‍යාසය තමයි පිළිතුරු න්‍යාසයේ ගණය වෙන්නේ. එතකොට
පේලි දෙකයි තීරු දෙකයි කියන්නේ මෙන්න අපිට උත්තරේට අවයව 4ක් තියෙනවා. ඒ කියන්නේ දැන් මෙතන ගණන් 4ක් හැදෙන්න ඕනේ. ගණන් 4ක්. හරිද? ඒ කියන්නේ මෙතන අවයවයයි මෙතන අවයවයයි මෙතන අවයවයයි මෙතන අවයවයයි. මේ ගණන් 4 කොහොමද ගන්නෙ? මෙන්න මෙහෙමයි ගන්නෙ. දැන් උඩ අවයව දෙක ගන්නෙ මෙන්න මෙහෙමයි. 3 2 1 2කින් ගුණ කරලා මෙතන ලියනවා. 3 2 ඍණ 2කින් ගුණ කරලා මෙතන ලියනවා. එතන උඩ පේලියයි මේකයි ගන්නවා. මේ පේලියයි මේකයි ගන්නවා. උඩ අවයව දෙක ගන්න. රටාවක් තියෙන්නේ. හොඳට අවබෝධ කරගන්න. මම දැන් ලියන 3 2 1 2කින්. මෙතනට එන්නේ 3 2 1 1 2කින්. හරිද? මෙහෙම. ඊළඟට එහා පැත්තේ එක ගන්න 3 2 ඍණ 2කින්. 3 2 ඍණ 2 එකෙන් ගුණ කරලා එතන අවයවය ගන්න. හරිද? ඊළඟට යට අවයව දෙක ගන්න කොහොමද? ඒකට ගන්න යට පේලිය. ඍණ 2 1 ඍණ 2 1 කියන න්‍යාසය පළමු මේකෙන් ගුණ කරනවා. මේකෙන් 1 2කින්. අර මේකෙත් ආව 1 2 නේ. 1 2. ඊළඟට අවසාන එක ගන්න ඍණ 2 1 ඍණ 2 1 යට පේලිය අවයව දෙකනේ ඍණ 2 1 මේකෙන් ගුණ කරනවා. ඍණ 2 1කින්. ඍණ 2 1කින්. ඒතර ওই විදිහට අපිට පුළුවනි ගණන් 4 මෙතන එක උත්තරයක් එනවා මෙතන උත්තරයක් එනවා මෙතන උත්තරයක් එනවා මෙතන උත්තරයක් එනවා. අපි එන උත්තරේ ගමුනේ. මෙතන ගන්නේ කොහොමද? මතකද රටාව? මේක මේ සංඛ්‍යාවෙන් ගුණ කරා මේක මේකෙන් මේ ගුණ කරන්නේ මතකද? එතකොට 3 අරක් 1 3යි 2 අරක් 2 4යි. එතකොට ඒක හිතෙන් එකතු කරලා ගන්නත් පුළුවන්. 3 අරක් 1 3යි 2 අරක් 2 4යි. අපි ලියමුකෝ කොයිකට? ඊළඟ මෙතන අවයවය ගන්න කොහොමද? 3 අරක් ඍණ 2 ඍණ 6යි 2 අරක් 1 2යි ධන 2යි. හරිද? මෙතන අවයවය ගන්න ඍණ 2 එකෙන් ගුණ කළාම ඍණ 2යි 1 2කින් ගුණ කළාම ධන 2යි. ඍණ 2 එකෙන් ගුණ කළා 1 2කින් ගුණ කළා. මෙතන අවයවය ගන්න ඍණ 2 ඍණ 2කින් ගුණ කළා 4යි 1 1කින් ගුණ කළා 1යි. දැන් මෙන්න උත්තරේ මේකට උත්තරේ එනවා කීයක්ද 7ක්. මෙතනට උත්තරේ එනවා ඍණ 6යි ධන 2යි කියන්නේ ඍණ 4ක්. මෙතන උත්තරේ බිඳුවයි මෙතන උත්තරේ 4යි 1යි 5යි. මෙන්න මේ ගානේ අවසාන උත්තරේ. එතකොට බලන්න කොච්චර වැදගත්ද කියලා. මෙන්න මේ පිළිතුරු න්‍යාසයට එන අවයව 4 පිළිටන්නේ මේ විදිහටයි කියලා දැනගත්තාම අපිට පුළුවන් මේකෙන් හොයාගන්න මේක ගන්නෙ මෙහෙමයි ගුණ කරලා මේක ගන්නෙ මෙහෙමයි ගුණ කරලා යට එකේ යට පේලියේ පළවෙනි එක ගන්නෙ යට පේලියයි මේ තීරුවයි පළවෙනි තීරුවයි ගුණ කරලා දෙවෙනි අවයවය ගන්නෙ යට පේලියයි දෙවෙනි තීරුවයි ගුණ කරලා. ඒ ගණන් ටික ඒ ගණන් 4 වෙන වෙනම අර මම ඉස්සෙල්ලා කියලා දුන්න විදිහට මේ අවයවය මේවෙන් ගුණ කරලා එකතු කරලා උත්තරේ ගන්න ඕනේ. මෙන්න මේ විදිහටයි න්‍යාස ගුණ කිරීම. ඒ කියන්නේ ඔයගොල්ලන්ට හරිම වැදගත් පිළිතුරු න්‍යාසයේ ගණය හොයාගත්තාම පැත්තක ලියලා බලන්න. ඒ න්‍යාස දෙයක් ගුණ කරන්න දුන්න ගමන් අන්න අර ටික බලන්න. බලලා පිළිතුරු න්‍යාසයේ ගණය මේ විදිහට සිලෙක්ට් කරගන්න. එතකොට අවයව එන තැන හරියට වටහා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු ඔයගොල්ලන්ට ප්‍රශ්න පත්‍රයම හදන්න. අපි ඉදිරියේදී හදනකොට නැවතත් න්‍යාස ගුණ කිරීම පිළිබඳව නොතේරුණු තැන් සාකච්ඡා කරන්න. එහෙමනම් ඔයගොල්ලන්ට අද දවසේ මම න්‍යාස ගුණ කිරීම පිළිබඳ එකතු කිරීම අඩු කිරීම න්‍යාසයක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීම සහ න්‍යාස ගුණ කිරීම න්‍යාස දෙකක් ගුණ කිරීම ඉගෙනුවා. මේවා හොඳට බලලා ඉගෙන ගන්න. එහෙමනම් අලුතෙන් අපිට එකතු වුණ සමාජිකයෙක් එහෙම ඉන්නවා නම් මගේ සිසිර ඇකඩමිය සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේ ඉල්ලීමක් කරනවා මම. එහෙමනම් සියලු දෙනාටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් ඔයගොල්ලන්ගෙන් මම අද සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආයිබෝවන්.